නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේත් අපි මේ සූදානම් වන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර වැඩසටහන ආරම්භ කරන්නයි. ඉතින් පින්වත්නි මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර තුලින් අපි මේ දක්වා ගොඩාක් වැදගත් කාරණා ලස්සන කාරණා අපේ ජීවිතයට ගොඩාක් උපකාර වන දහම් කරුණු රාශියක් කතා කරන්නට යෙදුණා. ඉතින් අපගේ සම්මා සම්බුදුරයන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට දේශනා කළ ධර්මයේ කුමක්ද කියලා අපි කල්පනා කළොත් එතන තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. අවබෝධය කරා යන ශ්‍රාවකයෙක් ඇති කරගත යුතු අංගයන් ඒ දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් පින්වත්නි ඊයේ දවසේ අපි ඒ ධර්මයන් වල සඳහන් ලස්සන දහම් කරුණු කතා කරා. ඒ තමයි 이르දිපාද. ඡන්ද, විරිය, චිත්ත, විමර්ශා කියන මේ 이르දිපාද කියන්නේ මොනවද? මේවා ඇති කරගන්නේ කොහොමද? කියන දහම් කරුණු රාශියක් අපි කතා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ අපි සූදානම් වන්නේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය ගැන. ඊටාම වැදගත් ධර්මයේ හැසිරෙන කෙනෙක් අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු මේ දහම් කරුණු ගැන කතා කරන්නයි. ඉතින් අද දවසේත් මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් පිළිගන්නවා. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේ. ඉතින් අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ අංක 5 ජයසෙන්ගම මොනරාගල යන ලිපිණියේ පදිංචි පින්වත් යූ.බී. හේමපාල මහතා සහ ලීලා ගමගේ මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් විසින්. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ අපි ඊයේ කතා කළා 이르දිපාද ගැන. එතකොට අපි අද බලාපොරොත්තු වෙන්නේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය ගැන කතා කරන්නයි. ස්වාමීන් වහන්සේ මේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය ගැන කතා කරන්න කලින් 이르දිපාද ගැන මම හිතනවා තව පොඩ්ඩක් අපිට කතා කරන්න තියෙනවා. ඒක අපි අද කතා කරලා ඊට පස්සේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය ගැන අපි කතා කරමු. ස්වාමීන් වහන්සේ මේ අපි ඊයේ අවසන් කරනකොට අපිට ඉතුරුනා මේ ඡන්ද ප්‍රදාන් සමන්නාගත වීරිය මේ ඡන්දය කියන එක බාහිරට විසිරෙන අවස්ථාවක් ගැන. ඒ වගේම ඡන්දය අභ්‍යන්තරයේ හැකිලෙන අවස්ථාවක් ගැන. ඒතර ස්වාමීන් වහන්සේ මේ ඡන්දය කියන එක අභ්‍යන්තරයේ හැකිලුණොත් ඒ වගේම ඡන්දය බාහිරට විසිරී ගියොත් ඒ සඳහා අපි කුමක්ද කළ යුත්තේ කියන කාරණාව මම හිතනවා අපි ඉස්සෙල්ලාම කතා කරොත් ඒක ගොඩක් වැදගත් වෙයි. නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි පින්වත් ස්වාමින් වහන්සේ අපි දැන් ඔය කතා බස් කරන කාරණාව ඒ කියන්නේ 이르දිපාදවලම අපි අර කලින් කතා කළා ඔය කරුණු කීපයක් ඒකෙදි එතනදී දැන් 이르දිපාදයේ හසුරුව ගන්න එක්කිනා මුලින් අපි කතා බස් කළා ඉති මේ ඡන්தோ නච අතිලීනෝ භවිෂ්‍යති මගේ කැමැත්ත ඊතා කියන්නේ සැඟවෙච්ච එකක් නෙමෙයි අභ්‍යන්තරයේ සැඟවෙච්ච එකක් නෙමෙයි ඒ විදිහට ගන්න ඕන නච බහිද්ද නෑ ඊළඟට තියෙනවා නච අතිපග්ගහිතෝ භවිෂ්‍යති ඊතා දැඩිව ගන්නෙ නැතුව එයා ඒ ඡන්දය අසුරු ගන්න ඕන. එතකොට මේ වගේ අවස්ථාවකදී ආ කොහොමද මේ දුර්වලතාව මඟ අරගන්න කියලා අපි කතාබස් කළා. ඒ වගේම දැන් මෙතන කතා කරනවා නච අජ්ජත්තං සංකිට්තං භවස ආධ්‍යාත්මයේ හැකිලී කියපු ඡන්දය කියන්නේ ඒක තීන මිද්දෙත් එක්ක එකතු වෙලා. ඒ කියන්නේ දැන් පින්වත්නි දැන් ගොඩාක් අයට තියෙන දෙයක් තමයි යම්කිසි කුසල මනසිකාරයක් කරගෙන යන්න යද්දී එයාට ගොඩාක් වෙලාවට නිදිමත වෙනවා. අපි ගත්තොත් එයාට දැන් අපි හිතමු කෙනෙකුට චිත්‍රපටයක් බලන්න දෙනවා කියලා. නමුත් ඒක එයාට නිදිමත වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කාම සහගත ආරම්මණයක් ඇසුරු කරමින් ඉද්දී එහෙම මිනිස්සයාට නිදිමත එන්නේ නැහැ. හැබැයි මේ කුසල සහගත ආරම්මණයට ගන්න යද්දී තමයි කෙනෙකුට මේ නීවරණ බලපවත්තන්නේ. කාමයන් එක්ක ඉද්දී එතන ඇත්තටම නීවරණම තමයි තියෙන්නේ. එතන වෙන දෙයක් නෑ කුසල සංඥාවක් නෑ. මේ කුසල සහගත දෙයක් කරා යන්නේ තමයි මේ නිදිමත තදීට බලපවත්තනවා. අපි ගත්තොත් දැන් සමහර කෙනෙක් කියනවා උදේ ඉඳලා රෑ වෙනකම් උනත් එයාට වැඩ කරන්න පුළුවන්. හැබැයි අපි යාව වාඩි කරලා පැය බණ කියන්නේ කිව්වොත් එයා දන්නේ නැහැ එයාට නිදිමත වෙනවා. ඊට පස්සේ එයාට අපි කියනවා එක්ක මෛත්‍රී හරින් ආනාපාන සතිය හරින් මොකක් හරි මේ භාවනාවක් කරන්න කියලා. එයාට හරි ඉක්මනට නිදිමත වෙනවා. මේක මං හිතන්නේ දැන් ගොඩාක් අය කඩා වැටෙන තැනක් නිදිමත. කියන්නේ නිදිමත එනවා කියන එක දැන් සමහරලාට මේ නිදිමත කියන්නේ අපි කිව්වොත් අර මොනම විදියකින්වත් අපිට බෙරගන්න බැරි යට කරගෙන එන නිදිමත එනවා. ඒක ශ්‍රාවකයාට මේ කියනවා. ඔකට කියනවා අජ්ජත්තං සංකිට්තං භවිෂති. ආධ්‍යාත්මයේ හැකියලා ගියා කියලා.
එතකොට මෙයා කරන්න ඕනේ හරි ලස්සනයි විස්තරය තියෙනවා. පින්වත්නි එතකොට මේ නිදිමත එද්දී කඩන් වැටෙන්න එපා. ඔන්න මතක තියාගන්න කඩන් වැටෙන්නේ නැතුව හිත දුර්වල කරගන්න නැතුව මේකට උපාය යොදන්න ඕන. ඒතර උපාය යොදනවා කියන්නේ ඒක අටුවාවේ තියෙන එයා හොඳට මූණ හොද ගන්න කියනවා. සූත්‍රවලත් තියෙනවා. ඊට පස්සේ හොඳට කන් දෙක දෙපැත්තට අදින්න කියනවා. හොඳට කන් රත් වෙන්න පොඩි කරලා දෙපැත්තට ඇදලා මූණ හොදගෙන ඊට පස්සේ තමන් යම් පුරුදු කරපු කියන්නේ පාඩම් කරපු හදාරන ලද ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ එයා හොඳට සජ්ජායනා කරන්න ඕනේ. අන්න එතකොට එයාට නිදිමත දුරු වෙනවා. දැන් අපි ගත්තොත් පචලායන සූත්‍ර වගේ බලවත්. ඊටාම අනුපිළිවෙල නිදිමත දුරු කරන හැටි තියෙනවා. ඒකෙදි එකපාරටම කියන්නේ නෑ එයාට මේ සජ්ජායනා කරන්න කියලා. ඒක ඉස්සෙල්ලාම බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ ඒ සංඥා මනසිකාරය වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ එයාට අසුබේ මෙනෙහි කර කර ඉඳින නිදිමත ආවේ. සමහරට එයාට බුද්ධානුස්සඤ්ඤාව ප්‍රීතිමත් ආරම්මණය. ඒක ඔය බුද්ධානුස්සඤ්ඤාවට හිත වෙනස් කරන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් එයාට වෙනත් අපි හිතමු මෛත්‍රී සංඥාව, මෛත්‍රී භාවනාව. ඒකට හිත ගන්නවා. ඒක උන හරියන්නේ නැහැ. ඒ හරියන්නේ නැතුණට එකපාර නැගිටින්න ඕනේ නැහැ. ඊට පස්සේ එයාට කරන්න කියනවා තමන් පුරුදු කරන ධර්මයක් හොඳට හිතෙන් හඬ නගා කියන්නේ කියනවා. ඒ හිතෙන් කියන්නේ හඬ නගා කියන වචනේ මම හිතන්නේ වැරදි එක. හිතෙන් අර හයියෙන් කියන වගේ හිතෙන් හැබැයි විතර්ක. ඒකට කියනවා විතර්ක කරනවා කියලා. අනුවිතක්කේති අනුවිචාරේති. හිතෙන් හොඳට මෙයා කියනවා ඒක. එහෙම කරද්දී සමහරුන්ගේ නිදිමත ස්වාන්නාස හරියනවා. සමහරුන්ගේම හරියන්නේ නැහැ. ඒතර එයා මොකද කරන්නේ අර හිතින් විතර්ක කරපු සූත්‍රේ දැන් සජ්ජායනා කරනවා. අපි ගමු රතන සූත්‍රය කෙනෙකුට පාඩම්. එයා රතන සූත්‍රය සජ්ජායනා කරනවා. දැන් එයා ටික වෙලාවකට මේ එයාගේ කරගෙන ගිය භාවනාව නතර කළේ. ඒ ආසනෙම ඉන්නේ. ඊට පස්සේ එහෙම කරද්දිත් හරියන්නේ නැත්නම් තමයි එයා නැගිටලා ඊට පස්සේ කන් දෙක හොඳට ඇදලා මූණ හොදගෙන ඊට පස්සේ ආයත් ධර්ම සජ්ජායනා හරි මොනරෙන් කළා. එමෙයාද එයාගේ නිදිමත යනවා. ඒ නිදිමත ගියාට පස්සේ පින්වත්නි ආයමත් අර කලින් කර කර හිටියේ අසුබේ නා. ඒව නැත්නම් කලින් කර කර හිටියේ මෛත්‍රී භාවනාව නා. එක්ක ආනාපාන සතිය නා. අන්නේ භාවනාවට එනවා. එතනින් තමයි මේ නිදිමත කඩාගන්නේ. ඉතින් එහෙම දැන් අධ්‍යාත්මයේ තීන මිද්දේට ඇකිලිලා ගියා කියන්නේ එහෙම කරාගෙන එක වතාවෙන් හරියන්නේ නැහැ. සමහරට ඊළඟට ඔන්න ආයෙ ටික වෙලාවකදී ආයෙමත් එයා දන්නේ නැතුව නිදිමතට වැටෙනවා. ආයෙමත් අරග කරනවා. එහෙම කරලා තමයි ඒ හිත පිළිබඳ ඒ පදම ගන්නෙ. ඒක දැන් මේක කතාබස් කරනවා තරම් ලේසි එකක් නෙමෙයි බින්වත්නි. ඒකට පුහුණුවක්, නිරන්තර පුහුණුවක් ඕන. දැන් අපි ගත්තොත් අපි නිකන් මේක තේරුම් ගන්න ගත්තොත් දැන් අම්මලා එකේ කැවිලි වර්ග හදනවනේ. අපි දොදොල් හැඳි ගන්නවා කියලා. දැන් දොදොල් හැඳි ගායේදී අපි හිතමු දොදොල් හැඳි ගන්නකට මොකක් හරි එක්ක කොළ කෑල්ලක් හරි එක්ක මොනවාරි රොඩක් හරි ඊට පස්සේ එහෙම නැත්නම් අපි හිතමු මේ පොල්ලතු කෑල්ලක් හරි මොනවා හරි වැටුණා කියලා. දැන් අම්මලා ඒකත් එක්ක ඒක පිටින් හැඳි ගන්නෑ. දැන් මොකද ගන්න අම්මා ඒ දොදොල් පාත්ත පැත්තකින් තියලා අර රොඩ් ඉස්සලා පැත්තෙන් අයින් කරලා දානවා. මොකද ඒ අපි ගත්තොත් ඒ දොදොල් හැඳි ගන්නට ඒක උපක්ලේශයක් නේ. ඒක අපිරිසුදු වෙන එකක් නේ. ඒ වගේ සමහරලාට භාවනා ආරම්භණේ නතර කළා. එයාට අර ආපු දෝෂයට පිළිමෙ දාන්න සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ තීන මිද්දේට එයා ඒ විදිහට පිළිමෙ දාන්න ඕන. එහෙම නැත්නම් සක්මන් කරන්න ඕන. එහෙම කළා අර නිරන්තර වීර්යයෙන් තමයි මේ කඩාගෙන තියෙන්නේ. ලේසි වැඩක් නෙවෙයි. ඉතින් හැබැයි මේකේ වැදගත්කම තමයි දැන් ගොඩක් අයට මම දැකලා තියෙන සමහරට බණ අහන්න යාලා ඇස්ති වෙනවා. බණ අහන්න ඇද්දි එයා කල් දියාම කොට්ටයක් අරන් ඊට පස්සේ කණුවකට හේත් වෙලා හොඳට ලෑස්ති වෙනවා. සම්පූර්ණ තීන මිද්දේට පරිසරය හදලා ඉවරයි. ටික වෙලාවකදී පොඩි විනාඩි 10කදී අනේ දන්නේ නැතුව නින්ද කියලා. භාවනාවට එද්දිත් අපි දකිනවා ගොඩක් අය අර පහසුව බලන්නේ හැම වෙලෙම. එක්ක කණුවක් අල්ල ගන්නවා, එක්ක බීත්තියකට හේත් වෙනවා, එක්ක මෙට්ටයක් තියා ගන්නවා. හැම පැත්තෙම කොට්ට මෙට්ට තියාගෙන මේ හරි සනීපෙට තමයි මේක කරන්න හදන්නේ. එහෙම වෙච්ච ගමන් ඒ තමන්ගේ තීන මිද්දේට ඒ පරිසරය හදලා එතන තියෙනවා. එහෙම නෙමෙයි දැන් භාවනාවට නම් පින්වත්නි ඔයගොල්ලෝ දැන් මොකද හැම වෙලෙම මෙහෙම අර පහසුකම් හොයන්න යන්න එපා. තමන්ට හොඳට පුළුවන් නම් කකුල් දෙක එරෙමිනියක් ගොතන හොඳ කෙලින් තියාගෙන හිතට වීර්යය රැගෙන මේක හරි උපකාරයි. ඒක කරගෙන යද්දී හැම වෙලෙම අර පහසු හොයන්න යන්න හොඳ නැහැ. දැන් මම කරන්නේ මට යම් විදියකින් යම් තැනකදී නිදිමත වෙනවා නම් මම බලලා මේ නිදිමත එන පරිසරය ඉක්මනට මම ඒ පහසු දෙන්නේ නැහැ. එතකොට අපි කම්මැලි වුණොත් අපි එක්ක මූණ හොද ගන්නවත් යන්නේ නැහැ. ඒවම අපි එක්ක හරහා වැටෙනවා. එහෙම නෙවෙයි මේකට ඔට්ටු වෙන්න ඕනේ. ඒ ඔට්ටු විල්ල තුල තමයි යා නිදිමත කඩන්නේ.
ඒ නිසා හොඳට කොන්ද කෙලින් තියා කණුවකට හේතු වෙන්නේ නැතුව පුළුවන් නන්නේ. ඊට පස්සේ ඔය කොට්ට මෙට්ට හැම එකක්ම වට කරගන්න නැතුව අර මේ වීරියකින් මේක කැපකිරීමකින් තමයි ආධ්‍යාත්මයට හැකියලා ගිය පිට කඩන්නේ. ඊට පස්සේ බාහිරට විසිරලා ගියා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරන විසිරීම නෙමෙයි පංචකාම අරමුණු වල හිත යනවා. කියන්නේ පංචකාම අරමුණු වල හිත යනවා කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. සමහරවිට භාවනාවට කර කර ඉන්න කෙනාට එක්ක උන දරුවෝ මතක් වෙනවා. එක්ක ස්වාමියා මතක් වෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් දැන් මං අද රැයට එක්ක මොනවද හදන්නේ දැන් ඊයේත් මිනිස්සයා මට දැන් මේකේ මේ රණ්ඩු ඇල්ලුවා මේ කන්න බෑ කියලා දැන් මං අද එනම් මෙයාට මෙව්වා එක්ක හදලා දෙන්න ඕනේ මේ ආසයි මේවට. ඉතින් ඔය වගේ හිතවිල්ල ගියා පැටලෙනවා. ඊට පස්සේ එක්ක මුණුබුරු මිනිවිරියව මතක් වෙනවා. එහෙම නැත්තම් එක්කෝ තවන්ගේ එක්ක ඉඩකඩම් වල දේවල්. මොනවාරින් අර ආස කරන ආරම්මණයක හිත එයා කියනවා. ඒ කියනවා පංචකාම අරමුණු වල හිත ගියා කියලා. බහිද්දා පංචකාම ගුණේ විකිට්ටෝ කියලා තියෙනවා. දැන් එතනදී යා ගන්න ඕන හොඳට සීහි කර ගන්න ඕනේ ඒකෙදි අර එයා ඒකේ කාමයන් කරා යන්නේ නැති වෙන්න හොඳට එතනදී සංවේගී ආදී උපද්දන්න ඕනේ. එතනදිත් එයාට හොඳයි අර අනමතග්ග සංයුත්තේ දේවදූත සූත්‍රය ඊට පස්සේ මේවා මං හිතේ තඳලා හරියන්නේ නැහැ මේ සියලු සංස්කාර නැතිලා යනවා. එතකොට මං මේ සතර අපාය උරුම කරගත්ත ගමනක් මෙතන තියෙන්නේ. මේ කාමයේ සීකර කර ඉඳලා මේ වගේ ශ්‍රේෂ්ඨ දෙයක් කරා යන්න බෑ කියලා එයා සීකරලා ඒ කාමයේ ප්‍රහාණය කරනවා ඒක පැත්තකින්. එයාට ආවේ රාගේ නම් එයා කෙලින්ම එතන ගන්න අසුබේ. එතෙන්ට අසුබේ ගන්න ඕන. ඒතර දැන් මේ හතර තැනක ස්වාමීන් වහන්සේ යන්න නොදී මේ පදම ගන්න ඕන. ඉතින් මම මේ පදම කියන වචනේ පාවිච්චි කරන්නේ මේකට තේරුම් ගන්න. දැන් අපි හිතමු අර මම කියන දොදොල් හැඳි ගන්නවා කියලා. දැන් අපි හිතමු දොදොල් හැඳි ගාපු නැති අපි පිරිසක් ඉන්නවා. අපි දැන් මම දොදොල් හැඳි ගාලා නැහැ. ස්වාමීන් වහන්සේ හැඳි ගාලා නැහැ. එතන අපි අලුත්ම කට්ටියකට අපිට දොදොල් හැඳි ගන්න කවුරු හරි කියලා දෙනවා. එකම ලස්සන එයා ඒකට අපි හිතමු ඒකට එයා එක විස්තරය කරනවා. උගන්වනවා කියලා. දැන් අපි 4-5 දෙනෙක් ඉන්නවා අපි කවුරු දොදොල් හැඳි ගාලා නැහැ. දැන් සියලු දෙනාටම මේ කියාදීවික කටපාඩම් කියමු. හැම දෙනාටම කටපාඩම් මෙතනදී මෙහෙම කරනවා මෙතනදී මෙහෙම කරනවා මෙතනදී ගින්දර දානවා කියන දැන් ඔක්කොම අපි කටපාඩම්. දැන් අපිට තාච්චිත් එක්ක ඔක්කොම හාල් පිටි ඔක්කොම මේව දෙනවා. දොදොල් හැඳි ගන්න කියලා. එහෙම කටපාඩම් තිබ්බා කියලා. එහෙම ඉගෙනගෙන තිබ්බා කියලා. ඒක අනුන්ට දැන් අපිට කියලා දෙන්න පුළුවන් කියමු ලස්සනට. හොඳට කියා දෙන්න පුළුවන් අපි ඉගෙන ගත්ත එක. එහෙම කියා දෙන්න පුළුවන්කම තිබ්බා කියලා. පදම ගැනිල්ලේදී අපි 4-5 දෙනෙක්ගේ වෙනස නැද්ද? වෙනස තියෙනවා. තමාට අපි දැන් අපි එහෙම 4-5 දෙනෙක් එකතු වුණා නම් අපි ඒක කරන්න යද්දී එතනදී ඕමනා මෙතනදී ගින්දර අඩු කර ගන්න ඕන මෙතනදී වැඩි කර ගන්න ඕන ඊට පස්සේ මෙතනදී හැඳි ගන්න ඕන මෙතනදී බලාගෙන ඉන්න ඕන කියලා මේ පදම ගැනිල්ල එයා අත්දැකීමෙන්ම ලබන එකක් නේද? ඒක සාමාන්‍යයෙන් ආමාන්දයන් කරන්න මම ඉගෙනගෙන තියෙන හරි බලමු මම දොදොල් හැඳි ගාලා පෙන්නන්නම් කියලා. එහෙම කිව්වට ඒක කරන්න බෑ. අන්න ඒකයි මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ පුද්ගලික දක්ෂතාවයේ තියෙනවා. ඒ හිත පිළිබඳව සමබරතාවය ගන්න එක. අර සතර ස්ථානට යන්න දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ ඊතාලි හිල්ව ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ සැඟවෙන්න දෙන්න හොඳ නැහැ යාගේ ඡන්දේ. එතකොට එහෙම නැත්නම් වීරිය, එහෙම නැත්නම් අදිෂ්ඨාන, එහෙම නැත්නම් විමර්ශාව සැඟවෙන්න දෙන්න හොඳ නැහැ. ඊළඟට දැඩිව ගන්න යන්න හොඳ නැහැ. ඊට පස්සේ තීන මිද්දේට හැකලෙන්න දෙන්න හොඳ නැහැ. බාහිර පංචකාමරයට යන්න දෙන්න හොඳ නැහැ. මෙන්න මේ සම්බරතාවය ගන්නවා කියන අටුවා ලස්සන උපමාවක් දක්වනවා. මේ හතරස් පෙට්ටියක් තියෙනවා කියනවා. අපි තුමු කාන්දන් වලින් කරපු පෙට්ටියක් තියෙනවා කියලා හතර. දැන් අපිට යකඩ බෝලයක් බස්සන්න දෙනවා ගානට එක පැත්තටවත් එහෙට මෙහෙට දැන් ඇලෙනවනේ යකඩ බෝලේ කාන්දන් පෙට්ටියට බස්සද්දි. සුටුස් ගාලා එක පැත්තකට වර වෙච්ච ගමන් ඇලෙනවා. එහෙම නැතුව මේ යකඩ බෝලේ ගානට අර එක පැත්තකවත් වද්ද ගන්න නැතුව ඇතුළට බස්සන්න ඕන. දැන් එයාට ඒ සම්බන්ධයෙන් සම්බරතාවයක් ගන්න පුහුණුවක් ඕන නැද්ද? පුහුණුවක් ඕන. එතකොට දැන් එතනදී 5-6 දෙනෙක් ඉන්නවනම් 4 දෙනෙක් ඉන්නවනම් අපි නොහිතපු කෙනෙක් සමහරට ඒ සම්බරතාවය ගන්න. සමහරට අපි කිව්වට අපිට ඒක කරගන්න යද්දි ප්‍රායෝගිකව අමාරුයි. ඉතින් මේක දැන් මේ අපි ධර්ම කතාව කරනවා. ධර්ම කතාවම අපට අයිති කරන්නේ. ධර්ම කතාව මෙතන ශාස්ත්‍රුන් වහන්සේගේ එකක්. ඊට පස්සේ රහතන් වහන්සේලාගේ අවබෝධය මෙතන තියෙනවා. එහෙම එකක් තමයි කතා බහෙදි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා හොඳට තේරුම් ගන්න පින්වත් මේ කෙනෙක් එහෙම බණ කියන්න දක්ෂ වුණා කියලා ආධ්‍යාත්මයේ දියුණු කරද්දී සම්පූර්ණයෙන් තමන්ගේ කුසලතාවය මේක බලපාන්නේ. ඒකයි. ඉතින් ඒ සමබරතාවය ගන්න ඕන. අර යකට මේ කාන්දම් පෙට්ටියට යකට බෝලේ අතුල් කරද්දී වගේ. ඉතින් ඒ නිසා ඒක කරලා තමයි මේ පදම නැත්තම් ඒ සමබරතාවය එයා අල්ලගන්න ස්වාමීන් වහන්සේ.
ඉතින් ඒක තමයි මේ 이르දිපාද ඒ වඩනවා කියන්නේ ඒකයි. ඒ සම්බරතාවේ ගත්ත ගමන් එයාගේ යම් භාවනා මානසිකාරයෙන් මුදුන්පත් වෙනවා. එහෙමයි පින්නස්. එතකොට යා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා භාවිතා බහුලී කතා. මේක පුරුදු කරන්න, බහුල වශයෙන් පුරුදු කරන්න, නැවත නැවත පුරුදු කරන්න. එතකොට කාලයක් තිස්සේ අඛණ්ඩව පුරුදු කිරීමෙන් තමයි එයාට අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය කොහොමද Tamanට වැඩෙන්නේ කියන එක ගැන අවබෝධයක් ඇති වෙන්නේ. Tamanටම අවබෝධයක් එන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ ගැන කතා කරගෙන යද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යතා උද්දං තතෝ අදා. ඒ වගේම යතා අදෝ තතා උද්දං යට යම්සේද උඩත් එසේම වඩන්න කියනවා. උඩ යම්සේනම් යටත් එසේම වඩන්න කියනවා. ඊළඟට කියනවා යතා දිවා තතා රත්තිං. දවල් යම්සේද රාත්‍රියටත් එහෙම වඩන්න කියනවා. ඊළඟට කියනවා යතා රත්තිං තතා දිවා. රාත්‍රිය යම්සේද දහවලත් ඒ විදිහටම වඩන්න කියනවා. සනස මේ ගැනත් අපි පොඩ්ඩක් විස්තර කරොත්. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. දැන් ඒකෙදී අපි අර කලින් එක කොටසක් ඊයේ කතා කළා මම හිතන්නේ. ඒ තමයි අර යතාපුරී තථාපච්චා කියන එක. ඒකෙදී මට සාමාන්‍යයෙන් තව පොඩි කොටසක් ඒකේ තියෙනවා. ඒ කියන්නේ කෙලින්ම දැන් සූත්‍ර දේශනා විග්‍රහ ගත්තොත් ඉද බික්කේ බික්කුණෝ පච්චාපුරී සංඤී සුග්ගහිතා හෝති සුමනසිකතා සුපධාරිතා සුප්පටිවිද්දා පඤ්ඤාය. ඒ ආර හොඳට භාවනාවක ආරම්භය ඉඳලා අවසානය දක්වා හොඳට පෙරපසු සංඥාව ගන්නවා. මෙතනින් ආරම්භ කරා ඒ විදිහටම සතර ස්ථානවල සතර ස්ථාන කියලා මම මෙතන අදහස් කරේ අර කියපු තැන් වලට හිත යන්න නොදී ඒ සමබරතාවය ගැනීම. ඒතර කේසොලින් පටන් ගත්තා නම් අවසානයේ ලසිකා මුත්තන්ති කියන තැනට එනකම් මේ සම්බරතාවය රැකගෙන යන්න ඕනේ. මේ පෙරපසු සංඥා හොඳට ගන්න ඕනේ. ඕක අපි කතාබස් කළා. ඊළඟට දැන් යතා උද්දන් තත අදු නැත්තම් යතා අදු තත උද්දන් කියලා කිව්වේ මේ අසුභ සංඥාව. උඩ යට බලමින් වාසය කරනවා කියන්නේ දැන් නාභියෙන් උඩ කොටස උඩ කියලා කියනවා. කෙස් වලින් පහළට නාභියෙන් උඩට ඒක උඩ කොටස කියනවා. ඊට පස්සේ යටිපතුලෙන් උඩට නාභියෙන් පහළට යට කොටස කියනවා. මේ උඩ යට බලමින් වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න බලන්න බුද්ධ වචනේ කතංච බික්කේ බික්කු යතා ආදු තතා උද්දං යතා උද්දං තතා ආදු විහෙරති ඉද බික්කේ බික්කු ඉමමේව කායං උද්දං පාදතල ආදු කේසමත්තක තච පරියන්තම් පූර නානප්පකාරස අසුචිනෝ පච්චවේක්කති අත්තිමස්මින් කායේ කේසාලෝමා නකාදන්තා තචෝ යනාදි වශයෙන් ඒ කියන්නේ හොඳට අසුභ සංඥාව වඩමින් වාසය කරනවා. ඒතර අසුභ සංඥාව වඩමින් වාසය කරනවා කියද්දී අර හොඳට එයා ඒකේ පිළිකුල් හැඟීම උපදවාගෙන හොඳට අසුභී වඩනවා. දැන් එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ කීපු කරුණ එකක් පෙරපසු සංඥාව ගැනීමල. දෙවැන්න උඩ යට බලමින් වාසය කිරිල්ල. ඒ කියන්නේ අසුභ සංඥාව. ඊට පස්සේ තුන්වෙනි කොටස අපි කතා කරමු. ඒ කියන්නේ යතා දිවා තතා රත්ති. යතා රත්තින් තතා දිවා. එතකොට ඒකී විස්තර කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි කොහොමද මේ දහවල යම්සේනම් රැයත් එසේමයි රැය යම්සේනම් දහවලුත් එසේමයි කියලා වඩන්නේ ඔන්න විස්තරය. ඉද බික්කේ බික්කු යේහි ආකාරයේහි යේහි ලිංගෙහි යේහි නිමිත්තේහි දිවා ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගතං ඉදිපාදම් භාවේති යම් ඒ කියන්නේ යම් යම් නිමිති වලින් යම් යම් සටහන් වලින් දහවල කාලේ ඡන්ද සමාධි පදාන සංකාර ඉදිපාදේ හරි එහෙම නැත්නම් විරිය සමාධි සංකාර ප්‍රදාන සංකාර ඉදිපාදේ හරි එක්ක චිත්ත සමාධි ප්‍රදාන සංකාර ඉදිපාදේ හරි එක්ක විමර්ශ සමාධි හරි මේව වඩද්දී යම් යම් ආකාර වලින් යම් යම් සටහන් වලින් යම් යම් නිමිති වලින් දහවල කාලේ වඩනවා නම් රාත්‍රී කාලෙත් ඒ නිමිති වලින් ඒ සටහන් වලින් ඒ ආකාර වලින්ම වඩන්න කියනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අසුභේම ගමු. අසුභේ ගණෙද්දී එයා දැන් කිස් ගැන මෙනෙහි කරනවා නම් කිස් සම්බන්ධයෙන් ඒ පිළිකුල් නිමිත්ත ගන්න නම් එයා හොඳට නිමිති සටහන් ආදී වර්ණ මේවා වශයෙන් මේ කේස් පිළිබඳ පිළිකුල් සංඥාව ගන්න ඕනේ. ඒක ගන්නවා කියන්නේ දැන් අපි ගත්තොත් දැන් අසුභ භාවනාව විස්තර කරන තැන් වල පැරණි පුරාණ ආචාර්යවරු ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙමද. ඒ කියන්නේ අටුවාවෙත් ඒක තියෙනවා. ඒක කියන වන්න సంతාන ගන්ධේහි ආසයෝ කාසතු තත. ඒ කියන්නේ වර්ණ සටහන් ඊට පස්සේ ඒකේ තියෙන පිළිකුල් ගන්ධය ඇසුරු කරපු තැන ඊට පස්සේ මේ කොයි අවකාශද මේක පිහිටියේ කියලා හොඳට පිරිසිඳලා ගන්න ඕන. එතකොට ඒකට කියනවා දැන් අපි ගත්තොත් ඒකට කියනවා හොඳට මේ එයාගේ භාවනා කමටහන උද්ග්‍රහණය කර ගන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න ඕන, හදාර ගන්න ඕන, මතකේ තියා ගන්න ඕන.
ඒතර කේස් සම්බන්ධයෙන් මේ වර්ණය ගන්න ඕන සටහන ගන්න මෙබඳු සටහන් තිබි. මෙබඳු වර්ණයක් තියෙන. මෙබඳු පිළිකුල් ගන්ධයක් තියෙන. අපි තමන්ම දවස් දෙක තුනක් නාලානේ අසනීපලා යන. තමන්ටම තමන්ගේ කොණ්ඩේ ගඳ එනවා. අන්නේ මේ පිළිකුල් සංඥාව ගන්න ඕන. ඒතර තව කෙනෙක් කොණ්ඩේ කපලා කොණ්ඩේ ඔන්න එයා පිච්චෙන්න දානවා. මහා කුණු ගඳක් එනවා ඒ පිච්චෙද්දි. මෙන්න ගන්නවා ඒ කේස් වල පිළිබඳ ගන්ධය. ඊට පස්සේ කෙනෙක් ඉන්නවා නාලා නැතුව කොණ්ඩේ අවුල්ලා හරි අපිරිසුදුයි. දැක්කහම හරි කැතයි. ඒ පිළිකුල් සංඥාව කරනවා. කේස් කියන එක පිරිසිදු නැවත නැවත පිරිසුදු කරේ නැත්තම් මෙබඳු පිළිකුල් ස්වභාවය. ඒ වර්ණ සටහන් ආදි ගන්නවා. ඊට පස්සේ හැඩ උරුකම් මේ ගන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් ලොම් නියපොතු. නියපොතු වල මෙබඳු වර්ණයක් තියෙන. මෙබඳු සටහන්. මේ අවකාශයේ පීරලා තියෙන. මෙබඳු හැඩයෙන් යුක්තයි. ඊට පස්සේ අපි ගත්තොත් නියපොත්ත නරක් වෙලා තියෙනවා. කුණු වෙලා තියෙනවා. ඒ ගඳ ගන්න. ඒ පිළිකුල් ගන්ධය. ඒව ඔක්කොම ටික ගන්නවා. මේක ගන්න 아무තු දෙයක් කරන්න ඕනේ. තමන්ගේ එදිනෙදා ජීවිතේ තමන් කෙල ගහන වාරවල් ගත්තොත් එimhe දවසට කී වතාවක්ද කියලා කියන්න බෑ. ඔටු හූරන වාර ගත්තොත් කී වතාවක්ද කියලා කියන්න බෑ. ඊට පස්සේ ඔය වගේ දාඩි දාන වාරවල කී වතාවක්ද කියන්න බෑ. ඉතින් මෙහෙම ගත්තාම පස්සේ මෙයාට එදිනෙදා ජීවිතේ මේ අසුභය ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙද්දී ආයේ අසුභ සංඥා ඒ තැනදි ගන්න ඕන. අරන් මෙහෙණි කරනවා. සොටු වල මෙහෙම පිළිකුල් ස්වභාවයක් තියෙනවා. දත් වල මෙහෙම පිළිකුල් ස්වභාවයක් තියෙනවා. අපි તો දත් මැද ගන්න බැරුව ඉන්නවා. Tamanටම තමන්ගේ දත් ටිකක් පිරියන. ඒකට මේ පිළිකුල් සංඥාව යගත්තා. ඔය විදිහට හොඳට මේ යම් යම් ආකාර වලින් යම් යම් සටහන් වලින් කියන්නේ ඒකයි. හොඳට ඒක ගත්තද දහවල් මේ විදිහට අරගෙන යම් විදිහකට වැඩි ඒ වචන වලින්, ඒ නිමිති වලින්, ඒ සංඥා වලින්, ඒ මානසිකාර වලින් ඒ විදිහටම රැය වඩන්න ඕනේ. ඒවා වෙනස් කරගන්න යන්න හොඳ නැහැ. අපි ගත්තොත් කෙනෙක් වඩනවා කියන්නේ මේ කේස් අපි හිතමු කුණු වී යන හේින්ද දුගඳාමන හේින්ද පිළිකුල් ශාරීරික පීඨියෙින්ද අපවිත්‍ර වූ හේින්ද මේක පිළිකුලයි කියලා වඩනවා කියලා. දහවල් මේ විදිහට ආව වැඩුවොනම් රාත්‍රියට තේ වචන ඒ මානසිකාර ඒ සංඥා ඒවම ගන්නවා. රැයම් විදිහට වැඩුවද දවල්ටත් එහෙම ගන්නවා. ඔහොම ඕනම භාවනා මානසිකාරයකදී ආයේ ගත්තු සටහන් වර්ණ යම් වචන විතරක සංඥා තිරණ ගෙවුව ඒ විදිහටම අරන් වඩනවා. එතකොට භාවනා මානසිකාරයේ හොඳට මේ දියුණු වීම පිණිස පවතිනවා. භාවනා මානසිකාරයේ ඒක මුලා වෙන්නේ. ඒ සංඥා, ඒ සටහන්, ඒ විතරක ඒකට පාවිච්චි කරන වචන වෙනස් කරන්න ගත්තොත් එහෙම නැවත නැවත භාවනාව අලුත් මට්ටමට එනවා. ඒක අර අනුක්‍රමයෙන් දියුණු වෙන්න උපකාර වෙන්නේ නැතර විවිධ විදිහට වෙනස් කරන්න කිව්වොත්. ඒ හින්දා අර දහවල් යම් විදිහට වැඩුවද රාත්‍රී කාලෙත් ඒ විදිහටම වඩන්න කියනවා. එතකොට ඒකේ විස්තරය ඒකයි. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ඉර්ධිපාද ගැන අපි ගොඩාක් කතා කරා පින්නස් ස්වාමීන් වහන්සේ. දැන් මේක අවසන් කිරීමටත් එක්ක මේ ගැන තව දුරටත් අපි යම් කිසි දෙයක් දැනගන්න තියෙනවා නම් තවම හරි විශේෂ කාරණා ටිකක් අපිට කියන්න පුළුවන්ද පින්නස් ස්වාමීන් වහන්සේ? එතකොට දැන් මේකේ පින්නස් ස්වාමීන් වහන්සේ තව එක කොටසක් අපි කතා කරේ නේ. ඒ තමයි මේ තව එකක් තියෙනවා මේ විවටේන චේතස අපරියෝනද්දේන සප්පභාසං චිත්තං භාවේති කියලා එකක්. ඒ කියන්නේ විවෘතු හාත්පසින් නොබැදුණු සිතින් බැබළුන් සහිත හිත වඩනවා කියලා එකක් තියෙනවා. ඒකේ විස්තර වෙනවා. ඒකත් අපි ගෙනගෙන ඉන්න එක හොඳයි. ඉද බික්කවේ බික්කුණු ආලෝක සංඥං සුග්ගහිතා හෝති දිවා සංඥා ස්වාදිට්ඨිතා. ඒ කියන්නේ මේ ශාසනයේ භික්ෂුව හොඳට ආලෝක සංඥාව මනාකොට ගන්නවා. දිවා සංඥා කියන්නේත් ඒකටම පర్యాయ වචනයි. දිවා සංඥා ස්වාදිට්ඨිතාව. දිවා සංඥාවත් හොඳට අදිෂ්ඨාන කරනවා. එතකොට ඒවංකෝ බික්කේ බික්කු විවටේන චේතසා අපරියෝනද්දේන සප්පභාසං චිත්තං භාවේති. ඒ කියන්නේ මේ හොඳ ප්‍රභාස්වර හිත ආලෝකමත් හිතක් වඩනවා. ඒ කියන්නේ නීවරණයන්ට නොබැඳුණු බැබළුන් සහිත හිතක්. මේක උපකාර වෙන්නේ සම්පූර්ණ තීන බින්දි දුරු කරන්න. ආලෝක සංඥා වඩන එක මේ තියෙන්නේ. ආලෝක සංඥා සුග්ගවිතා හොති දිවා සංඥා සුද්ධ ස්වාදිට්ඨා. එතකොට දැන් දහවල අපි ගත්තොත් දැන් මේ වගේ යම් ආලෝක සංඥාවක් තියෙනවනේ ආලෝක පිළිබඳ හඳුනා ගැනීම. දැන් ගොඩක් හිත හැකලීමට බර වෙනවා රාත්‍රී කාලේ. එතකොට දැන් එහෙම නැතු දවල්ුත් නිදිමතට එනවා. එතකොට මේ වගේ වෙලාවට මේ නිදිමත එන්නේ හැම වෙලෙම නිකන් හිතේ අඳුරු ගතියක් එක්කනේ අපිට නිදිමත එන්නේ. හොඳට දැන් බලන්න සමහරලාට දැන් කෙනෙක් නිදා ගන්න ගියාම මොන ලයිට් දාලා තියෙනවා හරි එළියට. එතකොට ඒ අනිත් අයට දොස් කියන ওই ලයිට් නිමන්න මේ මට නිින්ද යන්නේ නැහැ කියලා. අපි වුණත් සමහරට ඒ වගේ දේවල් කියලා තියෙනවානේ. එහෙමනම් මේ නිින්ද කියන එක යම්කිසි හිතේ අඳුරු ගතියක් එක්ක තියෙන එකක්. නීවරණයක් බලපෑමකුත් තියෙනවා එතන. එතකොට දැන් මෙයාට දැන් නිදිමත වගේ තැන් එද්දී දැන් මේ ප්‍රභාස්වර හිත වඩලා තිබුණා ආලෝක සංඥාව. ඒ කියන්නේ දහවල් තියෙන දැන් අපි ගත්තොත් අපි මෙතන මේ පරිසරයේ ඉන්නවා. මෙතන යන් ආලෝකය පිළිබඳ සංඥාවක් තියෙනවනේ මේ සංඥාව හොඳට හිතට ගන්න ඕන. ඒක අරන් මේ මානසිකව පුරුදු කරන්න ඕන.
ඒ පරණ ඉස්සර ඒ පුරුදු කරපු ක්‍රමයේ තියෙනවා මේ ඉස්සර දැන් අංගණිය වගේ මිදුලක් වගේ තැනකට ගිහිල්ලා හොඳට භික්ෂුව ඇස්සරලා වටපිටාව බලනවා. වටපිටාව බලලා එතනෙදිම එයා ඔහොම ඇස් දෙක පියා ගන්නවා. ඇස් දෙක පියාගෙන යම් අර ආලෝකයක් එයා කලින් ඇස් අරන් ඉදි දැක්කද ඕක මෙනෙහි කරනවා. එක්ක ආලෝකය කියලා මොන හරි මෙනෙහි කරනවා. නැත්නම් එළිය කියලා හරි ආලෝකය කියලා හරි මෙනෙහි කරනවා. ඊට පස්සේ අර ඇස් දෙක පියාගෙන ඔහොම මෙනෙහි කරලා ආයමත් ඇස් අරිනවා. ඇස් ඇරලා ආයමත් අර ආලෝකය පිළිබඳ නිමිත්ත ගන්නවා. ආය ඇස් දෙක පියා ගන්නවා. පියාගෙන ආයත් ආලෝකය කියලා මෙනෙහි කරනවා. ඔහොම මෙනෙහි කළා ඊට පස්සේ ආයමත් ඇස් අරිනවා. නැවත මේක මානසිකව පුරුදු කරනවා. මේක සංඥාවක්. ඒකට කියනවා ආලෝක සංඥා කියලා. දැන් ඔය ආලෝක සංඥාව තමයි දිවස් නෝන ලබන්න ඊට පස්සේ උපකාර කරන්නේ. ඒ කියන්නේ ඒ ආලෝක සංඥා ඊට පස්සේ පතුරවන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඒවා ඊට පස්සේ ආලෝක කසින වලට යනවා ඊට පස්සේ. එතකොට ඒ ආලෝක සංඥාව ගත්තට පස්සේ හිත මේ අඳුරුනේ. හිතට එළිය වැටිලා. දැන් මේ සංඥාව ගත්තොත් කොච්චර ඒ හොඳට ගත්තද කියලා ගන්නවද කියන්නේ එහෙම කරේදී යම් වෙලාවක් යනකොට ආලෝක සංඥාව ආවනම් එයාට හැබැයි සමහරු ඉන්නවා ඒක දක්ෂකම. මම නම් කළ බලුවා මට එන්නේ නැහැ එච්චර ඒක. ඒක මං හිතන්නේ ඉතින් අපි එක කළාමදි සමහර අය ඉන්නවා හරි ඉක්මනට ඒ ආලෝක සංඥාව අල්ල ගන්නවා මානසිකව. එතකොට එයා දැන් ඒක හරියට ගත්තා නම් S2 අරන් ඉදී යම් විදිහකට එළිය යාට පෙවුනද S2ට S2 පියාගත්තාම හිතට ඒ ස්වභාවය වැටෙනවා එහෙමම. ඒකයි. ඊට පස්සේ රැයටත් එයාට එක මෙනෙහි කරලා ගන්න පුළුවන්. රැයටත් ඒ ආලෝක සංඥා හිතට මෙනෙහි කරලා ගන්න පුළුවන්. ගත්තු ගමන් තීන විද්‍ය පාවෙනවා. අන්න බලන්න. එතකොට මේ ඒක තීන විද්‍ය දුරු කරන්න ගොඩාක් උපකාරයි. දැන් ස්වාමීන් වහන්සේ එතකොට මේ දේශනා බලද්දී තේරෙනවා යථාපුරී තථා පච්චා කියන එකත් පෙරපසු සංඥාව ගැනීමලත් යථා උද්දන් තථා අදෝ කියන එකත් ඒ කියන්නේ අසුභේ වැඩිල්ලත් ඊට පස්සේ යථා දිවා තථා රත්ත්‍ින් අර යම් නිමිති සටහන් වලින් යම් ආකාරයෙන් වැඩුවද රාත්‍රියටත් ඒ විදිහටම වැඩිල්ල රැය වැඩුවද යම් ඉතින් දවල්ටත් ඒ විදිහට වැඩිල්ල ඊට පස්සේ මේ කියන දිවා සංඥාව නැත්නම් ආලෝක සංඥාව මෙන්න මේ ටික අර දුර්වලතාව ප්‍රහාණය කරගන්න ලොකු උපකාරයක් තියෙනවා. ඒ කියන්නේ එක පැත්තකින් රාගේ හටගත්තොත් එයාට යථා උද්දන් තථාදෝ අසුබේ වඩන්න තියෙන්නේ. එయ్య දැන් පුරුදු කරලා තියෙනවානේ. යම් විදිහකින් නිදිමතාවොත් පට් ගාලා එයා ආලෝක සංඥාව ගන්නවා. ඒක ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් අර හතරේ ස්ථානයකට හිත එහෙට මෙහෙට දුවන්න දෙන්නේ නැතු වෙන්න පච්චාපුරේ සංඥාව ගන්නවා. ඒතර එතනින් ඒ සම්බරතයි. මට පේන්නේ මේ දේශනාව බලද්දී මේ දුර්වලතාව දුරු කරගන්න මෙතන මේ කියන කරුණු තුනේ ලොකු සම්බන්ධයක් උපකාරයක් තියෙනවා. ඒතර ඒ විදිහට එයා හොඳට මේ දක්ෂ වුණොත් මේ ඉරිදිපාදයේ වඩා ගන්න මෙයාට ඒ ඉරිදිපාද මුදුන්පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ සමත විදර්ශනා වශයෙන් ඉහළටම දියුණු කර ගැනීමේ අවස්ථාව තියෙනවා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ නිවන් මඟ වඩන ශ්‍රාවකයෙකුට ඉතාමත් වැදගත් කාරණා රාශියක් අපි කතා කරා මේ ඉරිදිපාද ඔස්සේ. ස්වාමීන් වහන්සේ එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය ගැන. ඒතර ස්වාමීන් වහන්සේ ඊයේත් අපි මේ ඉරිදිපාද කතා කිරීමේදී වීරිය ගැන යම්කිසි දෙයක් කතා බහ කළා. ඒතර ස්වාමීන් මෙතනත් මේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියලා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම යටතේ බුදුරයන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒතර ස්වාමීන් මෙතන මේ වීරිය අර්ථ දක්වලා තියෙන්නේ කොහොමද? වීරිය කියන එක පින්වත්නි පින්වත් ස්වාමීන් වහන්සේ අර්ථ දක්වලා තියෙන එක අපි ගමු බුද්ධ වචනේ. ඕකත් විස්තර වෙනවා දේශනාවේ ඉද බික්කවේ බික්කු ආරද්ධ විරියෝ විහෙරති. මහන්නේ මේ ශාසනයේ භික්ෂුව පටන්ගත වීරියෙන් යුක්තයි. කොහොමද? අකුසලානං ධම්මානං පහනාය. අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත්. කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් ධර්මයන්ගේ උපදවා ගැනීම පිණිසත්. තාමවා බලවත් වීරියකින් යුක්තයි. දල්ල පරක්කමෝ. දැඩි වීරියක් ගන්නවා. අනික්කිත දුරු කුසලේසු ධම්මේසු. කුසල් දහම් සම්බන්ධයෙන් එයාගේ වීරිය දුරේ නැත්තම් ඒ වීරිය වඩන්න යාගත්තු ඒ අදිෂ්ඨානයේ වගකීම අතාරින්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි වීරිය සම්බන්ධයෙන් තියෙන්නේ. දැන් අද කාලේ ගත්තට පස්සේ අපිට මේ වීරිය වැඩිල්ලේ දුර්වලතාවය තදයට බලපානවා. ඒ කියන්නේ අපිට වීරිය පවත්ත ගන්න බෑ. පටන් ගන්න පුළුවන්. ආරද්ධ විරිය පටන් ගැනීමේදී පුළුවන්. ඇත්තටම ආරද්ධ විරිය කියලා අදහස් කරේ පටන් ගන්නවා කියන එක නෙමෙයි. අර කියපු වචන ඔක්කොගෙම තමයි ආරද්ධ විරිය බුදුරජාණන් වහන්සේ සංග්‍රහ කරලා දැක්ුවේ. අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්ල පරක්කමෝ අනික්කිත දුරු කුසලිය ධම්මේසු මෙන්න මේ වචන වලින් මේක දැක්වුවා. ඒතර අද අපිට ඒක යම් කිසි විදියකින් පටන් ගන්නට පින්වත්නි පවත්වා ගැනීමේ දුර්වලතාවයේ ගොඩක් අයට තියෙනවා. මම හිතා අපටත් තියෙනවා. ඉතින් මේක පොදු අර්බුදයක් මේ වර්තමාන කාලේ. ඉතින් මේ නිසා ඒකේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අකණ්ඩව පවත්ව ගන්න වීරියක් එහෙම කරගන්න එයා
සමර්ථ වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි මේ වීරිය විස්තර කරන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. දැන් බුදුරජාන් වහන්සේ මේ වීරිය ගැන දේශනා කරනකොට ගොඩාක් වචන ගන්නවා. නොයෙක් වචන එකතු කරලා තමයි මේ වීරිය කියන එක විස්තර කරලා දෙන්නේ. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති මේ විදිහේ වචන රාශියක් අරගෙන මේ වීරිය විස්තර කරනවා. සවනස් අපි මේ ගැන පොඩ්ඩක් කතා කළොත්. ඔව් දැන් ඔය සතර සම්‍යක් ප්‍රදාන වීරිය තමයි දැන් අපිට කතා බස් කරන්න තියෙන්නේ. ඕකෙදි දැන් අපි තේරුම් ගන්නට මොකද්ද නූපන් පාපී අකුසල් දහන් නූපදවීම පිණිස වීරිය කරනවා කියන්නේ කියලා. ඇත්තටම දැන් ඒකට වෙනම සූත්‍රයක් අමනක තියෙන අංගුත්තර නිකාය දෙකේ සංවරප්පදාන කියලා සූත්‍රේ නම. එතනින් තමයි මොකද්ද මේ නූපන් පාපී අකුසල් නූපදවන්නන්ට වීරිය කරනවා කියන එක පින්වත්නි තේරුම් ගන්න තියෙන්නේ. ඒකී බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සතරාකාර වීරියක් තියෙනවා මේ වීරිය ප්‍රගුණ කරන්න ඕන කියලා. එකක් තමයි සංවරප්පදාන. දෙවෙනි එක තමයි පහනප්පදාන. තුන්වෙනි එක තමයි අනුරක්කන භාවනාපදාන. ඊට පස්සේ හතරවෙනි එක තමයි අනුරක්කනාපදාන. ඔය වගේ ප්‍රධාන වීරිය හතරක් ගැන පද හතරකින් තෝරනවා. ඒකේ සංවරප්පදාන කියන එකේ තෝරනවා මේ ශාසනයේ භික්ෂුව. ඒ කියන්නේ මේ ඉද භික්ඛවේ භික්ඛු චක්කු ඉන්ද්‍රිය සංවර සංවුතෝ විහෙරති. මේ ශාසනයේ භික්ෂුව ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරනවා. කොහොමද සංවර කරන් වාසය කරන්නේ? චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි. ඇහෙන් රූපේ දැකලා කිලිස් හට ගන්න සටහන ගන්නෙ නැහැ. අනු නිමිත්ත ගන්නෙත් නැහැ. නානුභ්‍යංජනක් ගාහි යත්වාදි කරන මේතං චක්කු ඉන්ද්‍රියං අසංගතං විරන්තං අවිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස වියු තත් සංවරය පටිපජ්ජති. ඊතර ඔය විස්තර කළ ඉන්ද්‍රිය සංවරය. ඔය විදිහට කන ගැනක් තියෙනවා. නාසය ගැනක් තියෙනවා. දිව ගැනක් තියෙනවා. කය ගැනක් තියෙනවා. මනස ගැනක් තියෙනවා. එතකොට ඕක තමයි නූපන්න කුසල් නූපද වීමේ වීර්ය කියන්නේ. හැම වෙලෙම නිරතුරු ඉන්ද්‍රිය සංවරයක් පවත්ව ගන්න ඕනේ. ඇත්තෙන් පින්නොත් මේ ඉන්ද්‍රිය සංවරය කියන එක මේක අමාරු එකක්. දැන් මොකද ඉන්ද්‍රිය සංවර වෙන්න කරුණු නෙමෙයි අපිට හැම වෙලෙම අපිට දකින්න තියෙන ඉන්ද්‍රිය අසංවර වෙන්න කරුණු. ඒ කියන්නේ අපි ගත්තොත් අපි ටවුන් එකකට ගියත් අපිට අසංවර වෙන්න දකින්න දේවල් කෙලවරක් නැහැ. දැන් අපි ගත්තොත් දැන් අපි ගත්තොත් චිත්‍රපටි තියෙන චිත්‍රපට වල ලොකු ඒකට අවුට් බෝඩ් ගහලා තියෙන හැම වෙලෙම අසංවර වෙන රූපයක් ඒවා දාලා තියෙනවා. ඊට පස්සේ නගරේ ගියාම නගරේ හැම තැනම බෝඩ් තියෙනවා. අසංවර වෙන දෙයක් වෙනවා. ඊට පස්සේ ලොකු ස්ක්‍රීන් දාලා එකක් වෙනවා. අසංවර වෙන දෙයක් අපිට තියෙනවා. එතකොට මෙතනදී යා හොඳට සංවරයට යන්න ඕන. ටීවී එකක් දැම්මත් අසංවර වෙන කරුණු ගොඩාක් තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් අන්තර්ජාලයට ගියොත් එහෙම තනිකරම අසංවරයට කරුණු තියෙනවා. දැන් මේකෙදි මිනිස්සයාට අමාරු දේ තමයි මේ සංවරය රැකගන්න එක. ඉතින් මේ සංවරය කරා යන්න බෑ. එයා අර මේකේ හරි ලස්සනට තියෙනවා මේ ඇස කන නාසය දිවකය මනස කියලා මේ දුරුටු හයක් තියෙනවා කියනවා. මේක හරියට මේ විශාල නගරයක දොරටු 6ක් තියෙනවා කියනවා. මේ දොරටු 6 දාලා නැත්තම් මේ මොකක්ද ඒකට කියන්නේ මේ හොඳ දක්ෂ ద్వාරපාලකයෙක් දාලා තියෙන්න ඕන කියනවා. ඒ කියන්නේ දොරටු පාලේ. දොරටු පාලයක හරියට දාලා නැත්තම් ඒ නගරයේ දොරටු 6 ඒ නගරේ අනාරක්ෂිතයි කියනවා. ඒ ඕනම සතුරෙකුට නගරයට ඇතුල් වෙන්න පුළුවන්. දැන් නගරේ වටා නගර ප්‍රාකාරය තියෙනවා දොරටු 6ක් තියෙනවා. එතකොට හොඳට අඳුරන මිනිස්සයා ඇතුළට ගන්න ඊට පස්සේ අඳුරන්නේ නැති කෙනා ගන්නේ නැති හොඳ දක්ෂ නුවණැති දොරටු පාලෙත් දාලා තියන්න කියනවා. ආන් මේ වගේ කියනවා මේ ශාසනයේ භික්ෂුව ඇස කන නාසය දිවකය මනස කියන ආයතන ආ ඉදිරිය දොරටු පාලය දාගන්න කියනවා. මොකද්ද දොරටු පාලය කියලා කියන්නේ? සිහිය. හොඳට සිහිය පිටුගෙන ඉන්න ඕනේ. ඒ දැන් දොරටු පාලයක් ගත්ත ස්වාමීන් වහන්සේ දැන් දොරටු පාලයා ඉන්නේ දැන් අපි ගත්තොත් දැන් අපි මේක මෙහෙම මොකද යංකිත අපිට පෞද්ගලික ආයතනයක් තියෙනවා. ඒක බැංකුවක් තියෙනවා. ඒක වෙන මොකක් හරි සමාගමක් තියෙනවා. දැන් ඒකේ අර සිකියුරිටි කෙනෙක් ඉන්නවා. දොරටුවේ ඉන්න කෙනෙක්. එයා සාමාන්‍යයෙන් ඉන්නේ දොරටුවෙන් ඇතුලේ නෙමෙයිනේ. ගේට්ටුවෙන් එළියේ දැන් වෙලෙන්නේ ගේට්ටුව වහගෙන. ගේට්ටුවෙන් එළියේ ඉඳලා තමයි එයා කෙනෙක් ආවන් පස්සේ කතා කළා ඔයා කවුද? මොකද්ද ඔයා ගමන? ඔයා කවුද අඳුරන්නේ? කවුද ඔයාට එන්න කිව්වේ? මේ ප්‍රශ්න ටික අහනවනේ. අහලා අදාළ කෙනානේ ඇතුළට ගන්න. නැත්තම් එයා ගේට්ටුව අරින්නේ නැහනේ. ඕක තමයි දොරටු පාලකගේ ස්වභාවය. සිහිය පිහිටියොත් ඔන්න ඔය වගේ.
සිහිය පිහිටුවොත් ආරම්මණී ඇතුළට යන්න කලින් සරාගී ආරම්මණී ඇතුළට යන්න කලින් සිහිය ඉස්සර වෙනවා. ඉස්සලා මම මේක ගන්න ඕනේ නැහැ. කියලා ඉක්මනට එයා ඇතර නෝන අසුරු වෙනවා. නෝන අසුරන්නේ කොහොමද කියන එක අපිට ඉස්සරහට සතිපට්ඨාන සූත්‍ර දේශනා අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට එතනදී අපිට මේව කතාවස් කරගන්න පුළුවන් වෙයි. එයාගේ සිහි නෝන ඉස්සර වෙනවා. ඉස්සර වෙලා ඉක්මනට එයා තීරණ කරන මම මේක සේවනය කරන්න යන්න හොඳ නැහැ. මේකේ අකුසල් වැඩිනවා කියලා. ඉක්මනට එයා ඇතර තමන්ගේ කුසල සංඥා වෙතෙන්ට ගන්නවා. ඒක කියන්නේ මේ සිහියේම තියෙන ආනුභාවයක් ඒක. ඉතින් අපි හිතමු දොරටු පාලයක් නැත්තම් අපි හිතමු ගෙදරක් තියෙනවා. ඒ දොරටු පාලේ කවුරුවත් නැහැ. ගොඩක් වෙලාවට ගේට්ටුව ඇරලානේ තියෙන්නේ. ගේට්ටුව ඇරලා තිබ්බම ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඒ වගේ අපේ ඇහි සිහිය නම් වූ දොරටු පාලයක් නැත්තම් එතන පට් ගාලා අසංවර වෙනවා. කනේ සිහිය නම් වූ දොරටු පාලයක් නැත්තම් පට් ගාලා අසංවර වෙනවා. ඒකයි. ඒ අසංවරයට ගියා කියන්නේ නූපන්න කුසලී උපන්න. නූපන් රාගය උපදිනවා. නූපන් දේශය උපදිනවා. නූපන් විචිකිච්ඡා උපදිනවා. නූපන් පටිඝය උපදිනවා. එතකොට ඒක සංවර කරන්න ඕන. ඔකට තමයි කියන්නේ නූපන් කුසල් නූපද වීම වීර්ය කියලා කියන්නේ සංවරප්පදානයකට කියනවා. ඒකෙන් අදහස් කරන්නේ ඒක. එහෙමයි පින්නස් ස්වාමීන් වහන්සේ. එතකොට මේකෙදි කියවෙනවා uppannānaṁ pāpakānaṁ akusalaānaṁ dhammānaṁ pahānāya. දැන් ඉස්සෙල්ලා නූපන් අකුසල් නූපද වීම පිණිස වීරයක් කරන්න කිව්වා. දැන් කියනවා උපන් අකුසල් දුරු කර ගැනීමට ප්‍රහාණය කර ගැනීමට වීරයක් ගන්න කියනවා. මේ දෙකම එකක්ද ස්වාමීන් වහන්සේ නැත්නම් මේක ආකාර දෙකක්ද? මේකේ දෙකක් තියෙන්නේ. අරකෙදි කලින් අකුසලයක් ඉපදිලා නැහැ. ඉපදිච්ච නැති අකුසලයේ ඉපදෙන්න පරිසරයක් යොදන්නේ නැහැ මෙයා. ඒකයි. දැන් අපි ගත්තොත් මෙහෙම හිතමු. දැන් අපේ ශරීරය දැන් අපේ ශරීරෙට මොකුත් තුවාලයක් වෙලා නැහැ. අනුතුරක් වෙලා නැහැ. නමුත් අනුතුරක් වෙලා නැහැ කියලා ඔහේ ඉන්නේ නැහැ. එයා අනුතුරක් නොවන විදිහට පරිස්සම් කරනවා කියලා එක්කුත් තියෙනවනේ. ඒ වගේ. එතකොට දැන් uppannānaṁ pāpakānaṁ akusalaānaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදාති කියන්නේ පින්වත්නි දැන් ඒකෙදි තමන්ගේ හිතේ අකුසලයේ හට අරන් තිනවා. අකුසලයේ හට අරන් තිනවා දැන් අරුබුදයක් උපන්නා. එතකොට දැන් ආයතන 6 ඔස්සේ දැන් මේ ආයතන 6ට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා ලස්සන වචනයක් තුවාල 6ක් කියලා. ඒ කියන්නේ හැම වෙලෙම තුවාල වෙන ස්වභාවයෙන් යුතු මේක තියෙනවා. තුවාලේ වහගන්න කියනවා. දැන් අපි තුම ඉන්ද්‍රිය සංවරය යාන කරගන්න බැරුව ගියා. අකුසලයක් ඇතුළට ගියා. මොකක් කරන්නේ විසභාග ආරාමණයක් දැකලා මෙයාට රාගය උපන්න කියනවා. දැන් රාගය ඉපදෙලා එයා රාගෙන් දැවෙනවා. දැන් අරුබුදයක් ගියා ඇතුළට. ගේට්ටුවෙන් ඇතුළට කෙනෙක් ගියා. ගියේ හතුරෙක්. දැන් සම්පූර්ණ මේ ආයතනේ ලොකු අනතුරක්. ඒ හතුර මොනව කරයිද දන්නේ නැහැ. කෙනෙකු මරයිද දන්නේ නැහැ. බෝම්බයක් පත්තු කරගන්නයිද දන්නේ නැහැ. ලොකු අරුබුදයක් යට දැන් ගන්න පුළුවන්. ඇතුළට ගිහිල්ලා තියෙන්නේ. දැන් අපි තුම ආරක්ෂා සහිත නගරයකට නැත්නම් ආයතනයකට හතුරෙක් ඇතුල් වුණාට පස්සේ දැන් අපි මොකද කරන්නේ? දැන් අපි තේරුම් ගත්තා හතුරා ගිල්ලෙම. දැන් ඉක්මනට ඒව බැහැර කරන්න කටයුතු දෙන්න බෑ. අන්න දැන් එන අකුසලිය ඇතුලේ හට අරන් තියනවා. දැන් ප්‍රහාණය කරන්න යා වීර්යයක් ගන්න ඕනේ. ඔන්න ඔතනදී අර සංවරප්පදාන කියලා සූත්‍රෙත් තෝරනවා. ඒකට කියනවා පහානප්පදාන වීර්යය. දැන් එයාට දෙනවා ප්‍රහාණය කිරීලා. ප්‍රහාණය කිරීලේදී තමයි ස්වාමීන් වහන්සේ මේකේ යුද්ධය දෙන්නේ. එහෙම දැන් ඇතුළට හතුරා ගියාට පස්සේ ඒ කල්ලීසියෙන් ඒ ඇතුළට එළියට එන්න සූදානම් නැහැ. ඒක හදන්නේ කොහොමද ඇතුළේ අරුබුදයක් උපද්දන්න. එතකොට මේ වගේ දැන් එයා පහාන සංඥා වඩන්න ඕන පින්වත්නි. දැන් එක්ක නෝබන් රාගේ හට අරන් තියෙනවා. එක්ක ද්වේෂය හට අරන් තියෙනවා. එක්ක විචිකිච්ඡාව හට අරන් තියෙනවා. එක්ක බයතති ගැටීම් හට අරන් තියෙනවා. එක්ක එකට එක කිරීම හිතට ඇවිල්ලා. එක්ක ඊරිසියාව ඇවිල්ලා. එක්ක මසුරුකම ඇවිල්ලා. එක්ක එහෙම නැත්නම් මාන්නය ඇවිල්ලා. මේ ඔක්කොම අකුසල්. දැන් මෙයා මේකට ප්‍රහාණය කරන්න ඕන. ප්‍රධාන වශයෙන් විතර්ක තුනක් තියෙනවා. කාම විතර්ක. ඕක උපන්න අකුසලයක්. ව්‍යාපාද විතර්ක. උපන්න අකුසලයක්. විහිංසා විතර්ක. ඕන්ට ඒ කියන්නේ මුන් නැසෙන්න ඕන, වෙනසෙන්න ඕන, ඕකට හොඳක් වෙන්න එපා. විහිංසා විතර්ක. ඒත් මෙහෙම විතර්කෙදි දැන් එයා පහන සංඥාවක් වඩන්න ඕන. පහන සංඥාව වඩද්දී ඔන්න මතක තියාගන්න මේක පින්වත්නි ඊටාම් වැදගත්. මේවා සම්පූර්ණයෙන්ම ස්වාමීන් වහන්සේ තනිකර පුරුදු කරන්න මේවා තියෙන්නේ නැත්තේ. ඒ කියන්නේ මේක නිකන් අපි කතාබස් කරලා විතරක් ඉවර වෙන්නේ නැහැ මේක. ඒතර පහන සංඥාව වඩද්දී ඔන්න එයා කියනවා මෙන්න මේ වචන හොඳට මතක තියාගන්න. එයා කියනවා ඔන්න මට කාම විතර්කයක් හටගත්තා. මේ කාම විතර්කයේ මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. දෙපැත්තටම විපත පිණිස පවතිනවා. මේක අකුසල්. අපේ අපෝ මේක දුක් විපාක සහිතයි. මේකෙන් මං නිරේයයි. මේකෙන් මං පෙරේතෙක් වෙලා උපදී. මං තිරිසන් ලෝකයේ මේක හරි භයානක එකක්. මගේ හිතේ ඉරිසියාව ආවා. නැත්නම් මගේ හිතේ එකට එක කිරීම. මගේ හිතේ දැන් පලි ගැනීම වෙලා තියෙන්නේ. මම මෙහෙම පලි අරන් යන්න ගියාම අර කාලි යකින්න වගේ මං කල්ප කීයක් මට මේක යන්න වෙයිද? අන්න. එයාගේ තිය අකුසලිය. අටගත්ත දැන් එයා ප්‍රහාණය කරන්න මානසික කරනවා. මට එක සිද්ධියක් අහන්න ලැබුණා. ඒක ওই රත්මලානේ පැත්තේ.
එක ගෙදරක මේ නෝනායි මහත්තයා හිටියා. දැන් මහත්තයාට තියෙන රෙස්ටුරන්ට් එකක්. එතකොට දැන් ඒ මහත්තයා අර රෙස්ටුරන්ට් එකේ වැඩ කරන කාන්තාවක් එක්ක යම් කිසි අනියම් සම්බන්ධයක පැටළුණා. පැටලිච්ච ගමන් දැන් තමන්ගේ අර නීතියානුකූල බිරිඳ ඉන්නවනේ. බිරිඳට මේක එහෙම මේ වටින් ගොඩිය ආරංචින අන්න මහත්තයා නුඹ කියනවා ඔයා පොඩ්ඩක් ඒක බලා ගන්න කියලා. දැන් එතකොට මෙයා මේක බැලුවා මේක හරි මෙහෙම දෙයක් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ තියෙන බලවත් ද්වේෂයක් ආවා තමන්ගේ මහත්තයා කරේ අර පිට ගෑනු කෙනා කරේ. ආපු ගම මට ඕක මරන්න ඕක මම ඇසිඩ් ගහනවා. ඊකේ දැන් මෙයා කල්පනා කරගෙන ඉඳලා මෙයාගේ ඉතින් දැන් වැඩ කරනවා මම මේ ගෑනු කෙනාට ඇසිඩ් ගහනවා කියලා. දැන් ඔන්න බලන්න හිතේ අර නූපන් අකුසලේ හටගත්තා. නමුත් අභ්‍යන්තරේ මේක කොයි ආකාර විපාකයකට යන කර්මයක්ද කියලා මට තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඊට පස්සේ මෙයා මොකද කරේ? මෙයා සැලසුම් කරලා ගානට දවසක් මේ ඇසිඩ් කෑන් එකක් ගෙන්නගෙන ඊට පස්සේ ඒ සැලසුම් සාගතව ගිහිල්ලා හරියටම අර ගෑනු කෙනා ඉන්න වෙලාව බලලා මෙයා ඇසිඩ් එක අරගෙන ගැහුවා මූණට. ඒ දේශීය කොච්චරද කියන්නේ දැන් ඒ ගෑනු කෙනා ළමයෙකුත් හිට. ළමයා මොකක්වත් දන්නේ නැහැ. ඊට පස්සේ අර ළමයාටත් ඇසිඩ් ගැහුවා. ඒ ගෑනු කෙනාටත් ඇසිඩ් ගැහුවා. තමන්ගේ මහත්තයාටත් ඇසිඩ් ගැහුවා. මං කල්පනා කරේ දැන් ඒ අම්මා කෙනෙක් අම්මා කෙනෙක් දැන් මේ අම්මා කරගත්ත මේ කර්මේ සංසාර කීයක යාට විපාක කියන්නේ ආත්මව කීයක විපාක දෙයිද අන්න බලන්න හිතේ නූපන්න අකුදලේ හටගත්ත පරිගැනීම චේතනාව එහෙමම ක්‍රියාත්මක කරා මේකයි උපන් අකුදලේ ප්‍රහාණය නොකිරීමේ තියෙන භයානකම ඒ අම්මාට ධර්මයේ අහන්න ලැබිලා තිබ්බන යම් විදියකින් සංසාරය ගැන අහන්න ලැබිලා තිබුණ ගියාම මීට වඩා ගැඹුරින් කල්පනා කරනව නේද මෙහෙම සංසාර ගමනක මම ඉන්නේ මේම සංසාර ගමනක් තමයි මම සතුටින් පිළිගත්ත කියලා යාම ටිකක් හිතලා ඒකට නම් කිසි ධර්මානුකූල විසඳුමක් ගන්න බලන්න එක්ක මහත්යාට කරුණ ටිකක් කියලා එක්ක ස්වාමීන් වහන්සේ නමක් ළඟට එක් කරන් ගිලා නේද මීට වඩා වැදගත් විදිහට මේක විසඳ ගන්න තිබ්බනේ අන්තිම විසඳුමක් කරා ගියේ නේ අර පුංචි අහිංසක ළමයෙක් ඒ ළමයා ඇසිඩ් එකක් ගහලා සම්පූර්ණ පිච්චිලා මෙලෝ දෙයක් ඒ ළමයා දන්නේ ඔන්න බලන්න ඒතර උපන්න කුසලේ ප්‍රහාණය කරද්දී ආ හොඳට ආදීනව සලකන්න ඕන ඒතර කාම විතරක සම්බන්ධයෙන් MC ගන්න ඕන මේක මට විපත පිංස පවතිනවා අනුන්ට විපත පිංස පවතිනවා දෙපැත්තට විපත පිංස පවතිනවා මේක අකුසල් දුක් විපාක සහිතයි නිරේගාමි ඔන්න පහන සං වඩද්දි හිමිතන් එයාගේ අර කාම විතරකේ ප්‍රහාණය වෙලා යනවා ඊළඟට එයාට එනවා ව්‍යාපාද විතරකේ ව්‍යාපාද විතරක ගැන තමයි මම අර කතා කරේ ඒක එහෙම නැත්නම් විහිංසා විතරකේ ඒක ව්‍යාපාද විතරක වෙනවා තරහ මම මේකට බනින්න ඕන එක්ක මේ ගහන්න ඕන මම එක්ක මේ මිනිහාගේ මා රස්සාව නැති කරන්න ඕන මොනවා හරි මේ කල්පනා වෙනවා එතකොටත් එයා කරන්නේ ඒව සම්බන්ධයෙන් පහන සංඥාව වඩනවා. ඔන්න මන්තුර දැන් තරහා විතරකාව, ව්‍යාපාද විතරකාව මේ ව්‍යාපාද විතරකේ මට විපත පිණිස පවතිනවා. අනුන්ට විපත පිණිස පවතිනවා. දෙපැත්තටම විපත පිණිස පවතිනවා. මේක අකුසල්, දුක් විපාක සහිතයි. චිත්ත සමාධිය පිණිස පවතින්නේ නැහැ. ප්‍රඥාව විනාශන ඔන්න විශේෂ කාරණාවක්. මේ විතරකුල ස්වභාවය තමයි පින්වත්නි පින්වත් ස්වාමීන් වහන්සේ මේ වගේ ප්‍රඥාව විනාශ කරලා දානවා. ඒ කියන්නේ තමන්ගේ යන් නුවණක් ඉපදලා තිබ්බද ඒ නුවණ පවා නැසලා දානවා මේ වගේ. ඒ ආධිනෝය සිහි කරන්න ඕනේ. ඒතර ඕක කියනවා පහන සංඥාව. විහිංසාව විතක් සම්බන්ධිනු ඔය විදිහටම යා ඒ ප්‍රහාණ කරන්නේ. තව ප්‍රහාණ කරන ක්‍රම ගොඩක් තියෙනවා. එකක් තමයි කාම විතරකේ හටගත් ඒකට අසුභ සංඥාව වැඩිින්න. ව්‍යාපාද විතරකේ හටගත් ඒකට විරුද්ධව අපි ගත්තොත් එහෙම යා වඩන්න ඕන මෛත්‍රිය. විහිංසාවට විරුද්ධව වඩන්න ඕන යා කරුණාව. මේ විදිහට ඒවට ප්‍රතිවිරුද්ධ භාවනා වැඩිමක් තියෙනවා. ඊට පස්සේ මේ අකුසල් හටගන්නේ කොයි විදිහටද කිය එයා තමන්ගේ චිත්තඅභ්‍යන්තරයට හාර බලන්න මේක ලෝභ මූලයෙන් හට අරන් තියනවද මේක ද්වේෂ මූලයෙන් හට අරන් තියනවද මේක මෝහ මූලයෙන් හට අරන් තියනවද මෙතෙද්දී අනුසය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සංයෝජන කොහොමද වැඩ කරන්නේ කිය මෙයා ඇතුළට හාර බලනවා එහෙම හාර නුවණින් විමසීමස බලද්දී තපුතුලි ප්‍රහාණය වෙනවා මේ වගේ ක්‍රම පහක් විතක්ක සන්තාන සූත්‍රය දිනවා මම ඒක කියන්නේ මෙතනදී පුදුම විදිහට අපිට මේ ධර්මඥාන උපකාර වෙනවා දැන් මේ ධර්මඥානෙ ලබා දීවිල්ල තමයි අපි මේ දහම් සාකච්ඡාව වලින් බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේක වැඩිල්ලේදී සමහරට අපි ලස්සනට බණ කියනවා. මේ තව කෙනෙකුට තමයි බණ කියා ගන්න බෑ. නමුත් එයා සමහරට සමර්ථ වෙන්න පුළුවන් මේ වැඩි කරන්න. කිරීමේදී තමයි අපි එක එක්කෙනාගේ කුසලතාව සම්පූර්ණයෙන්ම බලන්න තියෙන්නේ. හැබැයි මේ ධර්මඥානෙ ලබා දීම තමයි අපි මේ දහම් වැඩසටහන් වලින් මේ කරන්නේ. මේ පහන සංඥා කොහොමද වඩන්නේ කියලා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සුවක්කාතයි කියලා අපි කියනවා. මනාකොට දේශනා කරපු ධර්මයක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය ගැන කතා කරනකොට දැන් ඉස්සලාම අකුසල් ගැන කතා කරා. අකුසල් හටගන්න අකුසල් දුරු කරගන්න හැටි, ඒ වගේම නූපන්න අකුසල් නූපදවීම පිණිස ක්‍රියා කරන හැටි ගැන කතා කරා. ඒ වගේම ස්වාමීන් වහන්සේ මේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය යටතේ
අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති ආදී වශයෙන් මේ නූපන් කුසල ධර්මයන් උපද්දවා ගැනීමත් කතා කරනවා. උපන් කුසල ධර්මයන් දියුණු කර ගැනීම ගැනත් කතා කරනවා. ඒතකොට සංස අපි මේ ගැන මතක් කරගත්තොත් මේකේ පින්නොස්වානස් දැන් නූපන් කුසල් උපද්දනවා කියලා මේකේ දැන් ගත්තොත් එහෙම මේකේ බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ දැන් Taman තුල උපදවා ගත්ත නැති සමාධි සමාපatti එහෙම නැත්නම් ධ්‍යාන ආදී ධර්මතාවත. එතකොට යායේ නූපන් කුසලයේ උපදවා ගන්න වීරියක් ගන්න ඕන. කැමැත්ත උපද්දනවා ඊට පස්සේ වෑයම් කරනවා වීරිය ආරම්භ කරනවා හිත දැඩි කර ගන්නවා මේ විදිහට. එහෙම නැත්නම් දැන් එයා තුල අපි හිතමු සීක බල උපදවා කරන්නේ. නූපන් සීක බලය උපදව ගන්න ඕන. එහෙම නැත්නම් එයා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම උපදවා ගන්නෑ. එතකොට එයා ඉන්ද්‍රිය ධර්මයන් උපදවා ගන්න මහන්සිය ගන්න ඕන. දැන් ඒකෙදී අර සංවරප්පදාන සූත්‍රයේදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේකට කියනවා මේ නූපන් කුසල් උපදවා ගන්න එකට භාවනා ප්‍රදාන කියලා. භාවනා ප්‍රදාන කියන්නේ එයා එතන සප්ත බොජ්ජංග ධර්මයන් වඩනවා. සප්ත බොජ්ජංග ධර්මයන් වඩන්නේ කොහොමද? ඉද බික්කේ බික්කු සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං වොස්සග්ග පරිණාමි. ඔය විදිහට මේ භික්ෂුව විවේකයේ අසුරු කරන් ඊට පස්සේ නොඇල්ම අසුරු කරන් ඇල්ම නිරුද්ධ වීම දකිමින් නිවනට නැඹුරු වෙලා සති සම්බොජ්ජංගේ වඩනවා. ඔය වගේම ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩනවා. විවේකයේ අසුරු කරන්. ඒ කියන්නේ පංච නීවරණ දුරු කරලා. දැන් ඉස්සරහට අපිට සතිපට්ඨාන සූත්‍රයේ බොජ්ජංග ගැන කතා බහ එනවා. එතකොට ඒ විදිහට පංච නීවරණ දුරු කරලා නොඇල්මෙන් හිතු ඇල්ම නිරුද්ධ වීම දකිමින් නිවනට නැඹුරු වෙලා ධම්මවිචේ වඩනවා. විරිය සම්බොජ්ජංගේ වඩනවා. ප්‍රීති සම්බොජ්ජංගේ වඩනවා. පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ සම්බොජ්ජංග වඩනවා. වඩද්දී නූපන්නයාගේ කුසල් වේගින් ඉපදෙන්න ගන්නවා. ඒ කියවි සමාධි සමාපatti සමත විදර්ශනා මේ හැම එකක්ම යාට වැඩෙන්න ගන්නවා. මේක තමයි නූපන් කුසල් උපදවා ගන්නා වීර්යය කියන්නේ. එහෙමයි පින්නස්සවනස. එතකොට ස්වාමීන් වහන්සේ තියෙනවා දැන් uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසය බිහියෝ භාවය මේ විදිහට උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස මේකත් ගොඩාක් වැදගත් කාරණාවක් නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඒකත් ඉතාම වැදගත් එකක්. මොකද දැන් සමහරවිට අපි වීර්යයක් පටන් අරන් අපි මොන හරින් කුසල් දහම් උපද්ද ගන්නවා. උපද්ද ගත්තට අපි ගොඩක් විට ඒ කුසල් දහම් පිළිබඳ අපි උමනා කරන ඒ හේතුප්‍රත්‍ය ධර්මයන් අකණ්ඩව පවත්තන්නේ නැති නිසා ඒ කුසල ධර්මයන් සමහරට අභාවයට යනවා. නැසිලා යනවා. ඒතකොට ටික පවත්ත ගන්න. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එimhe සමහරට කෙනෙක් බණ අහන්න පටන් අරන් එයා දම්පැන් දෙන්න පුරුදු වෙලා ඊට පස්සේ එයා භාවනාවක් කරගන්න පටන් අරන් ඊට පස්සේ එයා කරගෙන යනවා කියමුකෝ. දැන් එයාට මොන වටින් කරදර එනවා. එක්ක ගෙවල් වල ප්‍රශ්න, එක්ක ස්වාමියාගෙන් කරදර. එහෙම නැත්නම් සමහරට මිනිස්සුන්ගේ නිନ୍ଦා පාස එක එක තියෙනවනේ පහන්න. එතකොට සමහරට එයා දන්නේ නැතු මේ ප්‍රශ්නත් එක්ක මැදිහත් වෙලා අනේ මට මේවා කරගන්න බෑ. මම නිකන් ඉන්නවා මේවා කොච්චර කරත් කරගන්න අමාරුයි කියලා. එයා එහෙම මත හැරදා ගන්නවා. එතකොට එයාගේ අර උපන් කුසලයේ රැකෙන්නේ නැහැ. අද ගොඩාක් විට ඒක තියෙනවා. ඉතින් ඒ නිසා යම්කිසි කුසලයක් උපන්නට පස්සේ පින්වත්නි අපි හිතමු දැන් කෙනෙක් අපි හිතමු පොඩි භාවනාවක් කරගන්න පුරුදු වුණා කියලා එක්ක සීය පවත්වන්න පුරුදු වුණා. එක්ක බණ ටිකක් අහන්න පුරුදු වුණා. පරිසරයේ හැම වෙලෙම තියෙන්නේ එයා මේ කුසලයට යොදවන්න නෙමෙයි. ආලපාල මිනිස්සෙක් ඇවිල්ලා එක්කෝ මොකක් හරින් තමන් එක්ක හැල්ලකට පැටලෙනවා. එක්කෝ මොකක් හරින් කේලමක් කියනවා. එක්කෝ ඇද කුදියක් කියනවා. එක්කෝ හින්ට් එකක් ගන්නවා. දැන් මෙයා මෙතනදී මෙවෙන් කඩන් වැටෙන්නේ නැතුව අර තමන්ගේ පුරුදු කරපු සමාධිය හරින් එහෙම නැත්නම් භාවනා මානසිකාරය හරින් මේවා පුරුදු කරලා යන්න ඕන. ඒකෙදී දැන් අර සූත්‍රය විස්තර කරනවා සංවරප්පදාන සූත්‍රය. ඕකට කියනවා අනුරක්කනාපදාන. දැන් ඉන්ද්‍රිය සංවරයට වදාළේ සංවරප්පදාන. ඒක නූපන්න කුසල් නූපදවීම පිණිස කරන වීරිය. ඊට පස්සේ උපන්න කුසල් ප්‍රහාණ කරන වීරියට වදාළේ පහන ප්‍රදාන. එතකොට ඒකට පහන් සංඥාව වඩන්න ඕන. ඊට පස්සේ නූපන් කුසල් උපදිනකට වදාලා භාවනප්පදාන බොජ්ජංග වඩන්න ඕන. මේකට කියනවා අනුරක්කනාපදාන. අනුරක්කනාපදාන කියන්නේ ඉද බික්කවේ බික්කු uppannam baddakam samadhi nimittang අනුරක්කති. මේ ශාසනයේ භික්ෂුව Tamanට හටගත්තා වූ භද්‍ර වූ යහපත් වූ සුන්දර වූ සමාධි නිමිත්ත රකින්න. මොනවද? ඒක දිනවා උද්දුමාතක නිමිත්තං. ඒ කියන්නේ මලමිනියක් ඉදිමිලා ගියපු ආකාරයෙන් ගත්තු සංඥාව. ඒවා භාවනා. උද්දුමාතක නිමිත්ත, විනීලක ඉදිමිලා නිල්ලා ගියපු ශරීරයත් සම්බන්ධයෙන් ගත්තනම් නිමිත්තක්. ඊපේ උද්දුමාතක සංඥා, විනීලක සංඥා, ඊට පස්සේ පුලෝක සංඥා. පුලෝක සංඥා කියලා කියන්නේ දැන් මෘත ශරීරයක්
අහක දැම්මට පස්සේ මිනිස්සේ මැල්ල මුතු ශරීරය දැම්මට පස්සේ සෝහනේ මේක දවස් දෙක තුනක් ඇද්දි ඉද්දිමිලා නිල් වෙලා ඒවට කියනවා උද්දුමාත කිදිමිච්ච එක. නිල් වුණාම විනීලක. ඊට පස්සේ අරව ගන්නවා විපුබ්බක. පුලෝක සංඥා කියන්නේ ටික දවසක් ඇද්දි සිලි සිලි ගාලා මේකේ පණුවට අරන් පණුව කණ්ඩ ගන්නවා. ඒ සංඥාව අරන් භාවනාව වඩනවා. පුලෝක සංඥා. මේ uppannam බද්ධකම් සමාධි නිමිත්තන් අනුරක්කති. උපන් බද්රු සමාධි නිමිත්ත සක්විති ගැබක් වගේ රකින්න කියනවා. ඒ කියන්නේ අම්මා කෙනෙක් කුසේ සක්විති පුතෙක් පිළිසිඳ ගත්තොත් ඒ අම්මා දෙවි පරදුර්තලේ කුස රකින්න. ඇයි අනාගතේ බිහි වෙන්නේ සක්විති රජෙක්. මුළු ලෝකෙම පාලනය කරන යහපත් ධාර්මික රජෙක් බිහි වෙනවා. ඒ වගේ තමයි අනාගතයේ තමන්ට ලැබෙන උදාර සමාධි සම්පත්තියේ අනුසස් කල්පනා කළා. ඒ බද්රු සමාධි නිමිත රකින්න කියනවා. ඕක තමයි අනුරක්කන අපදාන කියලා කියන්නේ. මේ ඊටාම වැදගත් තමන් උපදවගත් කුසලයේ රැකගන්න. අද ගත්තොත් අපිට තියෙන ප්‍රධාන අභියෝගේ තමන්ට කුසල් උපද්දා ගන්න තමන් මහන්සියක් කරන් සමාඩුන් කුසලයක් උපද්ද ගන්නවා. හැබැයි මේක රැකගන්න පරිසරේ නෑ. අපි දකින දේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් පත්‍රය ගත්තත් ජනමාධ්‍ය ගත්තත් ඊට පස්සේ අපි ගත්තොත් සමාජ මාධ්‍ය දාලා ගත්තත් හැම වෙලෙම දැන් මේවත් එක්ක මිනිස්සයා ගැටෙනවනේ. දැන් මේ වගේ තොරව මිනිස්සුන්ට ජීවත් වෙන්න එක පැත්තකින් ටෙලිෆෝන් ඇවිල්ලා මුළු ලෝකෙම තමන් ඉස්සරහට එක සෙනෙකින් එනවනේ. ඒ මුළු ලෝකෙම තමන් ඉස්සරහට සෙනෙකින් එනවා කියන්නේ ලෝකෙම තියෙන කුණු කන්දල් ටික තමයි තියෙන්නේ. ඉතින් මේකත් එක්ක මිනිස්සයාගේ අර ඔළුව අවුල් වෙන්න තියෙන අවස්ථාව තමයි වැඩි. නොමග යන්න තියෙන අවස්ථාව තමයි වැඩි. එතනින් පරිස්සම් වෙලා මේක රැක ගන්නවා නම් අන්න එකට කියනවා අනුරක්කදා ප්‍රධාන වීර්යය. එහෙමයි පින්නත් ස්වාමීන් වහන්සේ. පින්නත්නි ඔබ මේ දේශනා මාලාව දිගටම නැරඹුවා නම් ඔබට තේරෙනවා ඇති මේ ධර්ම මාර්ගයේ වඩන කෙනෙක්ට මොනතරම්නම් ධර්මඥානයක්, දහම් දැනුමක් තියෙන්න ඕනද? නැත්නම් එයාට නිවැරදි ආකාරයෙන් මනාකොට අඛණ්ඩව මේ නිවන් මඟ පිළිවෙලකට දියුණු කර ගැනීමේ නොහැකියාවක් ඇති වෙනවා. ඉතින් මේ නොහැකියාව දුරු කර ගැනීම පිණිස ගොඩාක් උපකාර වෙනවා මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර නැරඹීම. මොකද පින්නති බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මඥානය කියන එක, දහම් දැනුම කියන එක, සුතේ කියන එක ආයුධ ගබඩාවක් වගේ. එතකොට ආයුධ ගබඩාවක විවිධාකාර ආයුධ තියෙනවා. දුර ඉඳන්ම සතුරා විනාශ කරන්න ආයුධ තියෙනවා. ළඟට ආපු සතුරා විනාශ කරන්න ආයුධ තියෙනවා. අන්න ඒ වගේ දුර ඉඳලම අකුසල් දුරු කිරීමේ හැකියාව මේ ධර්මයේ තියෙනවා. ඇති වෙලා තියෙන අකුසල් දුරු කර ගැනීමේ හැකියාව මේ ධර්මයේ තියෙනවා. ඉතින් ඒකට යාට දහම් දැනුමක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ දහම් දැනුම, ධර්මඥානය ඔබට මේ වැඩසටහන් තුලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා වැඩම කොට වදාළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා අපි පින් අනුමෝදන් කරන පින්වත් ස්වාමීන් වහන්සේ මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ අංක 5 ජයසෙන්ගම මොනරාගල යන ලිපිණියේ පදිංචි පින්වත් යූ.බී. හේමපාල මහතා සහ ලීලා ගමගේ මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් විසින්. ඉතින් මේ විදිහට අපි රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සියලුම පින් කැමති දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් සියලුම දිව්‍ය ලෝකවල සිටින සියලුම දේව බඹුන්ට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වඩාත් වර්ධනය කරගනිත්වා. ශ්‍රද්ධා සීලාදී ගුණ ධර්ම දියුණු කරගනිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. සීල දෙවියෝද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සීලෝම් පුණ්‍ය ධර්මයන් 2021 මැයි මාස 27 වන දින මිය පරලොව යන්නට යෙදුණු විශ්‍රාමික හෙද නිලධාරිණී ඒ.එම්. අමාවතී ඥාතිවරියට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දායකත්වයේ දරුව පින්වත් සියලු දෙනා නමින්, නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින්, සසර පුරා මියගිය සියලුම ඥාතීන්ට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපෙන් සැපේටමපත් වේවා, වහ වහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් යූ.බී. හේමපාල, ජේ.එම්. ජයරත්න, ඩී.එම්. චන්ද්‍රසිරි දිසානායක, ආනන්ද මදනසිංහ කියන මේ පියවරුන්ටත්, ඒ වගේම ලීලා ගමගේ,
අනුලා ගුරුවෙල මනම්පේරි WD මල්ලිකා යන මෑණිවරුන්ට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ උදා වේවා. ඒ වගේම සදිල්මි ඉනුදි සනුලි යන මිනිබිරියන්ට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ දරුවන්ටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ උදා වේවා. චිරජීවනයේ උදා වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. උතුම් කල්යාණ මිත්‍ර ඇසුරේ ඒ සියලු දෙනාටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් දැනට කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ සීල දෙනාට ඉක්මන් නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසේවා. චිරජීවනයේ සැලසේවා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙවුනාවාසී ලෝකවාසී මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. හැම දිනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රඥා ප්‍රාසාද සදහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරූ ඒ පින්වත් සියලු දෙනාටමත් ඒ පවුල්වල සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට නොඑක් අයුරින් උදව් උපකාර කළ හැම දෙනාට ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් සියලු දෙනාට ෂේ වූ උපකරණ ලබා ගැනීමට උදව් උපකාර කළ සෑම සියලු දෙනාට මේ වැඩසටහන නැරඹූ ඔබ සියලු දෙනාටමත් මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාගේ පවතිනා වූ කායික මානසික දුක් පීඩා දුරු වේවා. කායික මානසික සැප සැහැල්ල උදා වේවා. හැම දිනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මය උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.